ඊට පස්සේ utilization law utilization law එකේදී කතා කරන්නේ මේ law එකක් කියලා එහෙම මේ ප්‍රශ්න අහන්න ගන්න නෙමෙයි මේකෙදි utilization එක හොයන්න පුළුවන් කියලා කියනවා utilization law එකේදී කියන්නේ utilization එක හොයන්න පුළුවන් කියනවා arrival rate එක වතාවක් service time එකෙන් අපිට utilization එක හොයන්න පුළුවන් කියලා කියනවා. ඒතකොට මෙතන arrival rate එක වෙන්න ඕනේ average arrival rate එක. service time එකත් වෙන්න ඕන average service time එක. ඕකෙන් ඔය ගුණිතයෙන් utilization එක හොයන්න පුළුවන් කියන එක තමයි මේ utilization law එකේදී කියන්නේ. ව්‍යුත්පන්න වෙන විදිහ අවශ්‍ය නැහැ. මේක එනවා කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේකෙදි අහනවා IO system එකක් තියෙනවලු. ඒක one disk and one controller කියන අර MM1 system එකක් මේක. එතකොට again service එකක් තියෙන එකක්. එතකොට average rate එක average time required to service each request in එන්න මේ ප්‍රමාණය. maximum rate එක මොකක්ද කියලා අහනවා. එතකොට දැන් මේකෙදි මෙහෙමයි. මේ utilization එකෙන් මොකක්ද කියන්නේ? utilization එක කියන්නේ අපේ වෙන මෙහෙම කතාවක්. අපි දන්නවනේ අපි average rate එක arrival rate එක මොකේද service rate එකට වඩා හැම වෙලාවෙම වැඩි වෙන්න ඕනේ කියලා තියෙනවනේ. sorry හැම වෙලාවෙම අඩු වෙන්න ඕනේ කියලා තියෙනවනේ. ඒක අඩු වෙන්න ඕනේ mute. ඒක mute වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ mute හැම වෙලාවෙම ලොකු වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි මෙතනදී කියලා තියෙන්නේ. මේකෙදි අරන් තියෙන්නේ මේ mu කියන එක ලියන්න පුළුවන් කියලා මම කලින් පෙන්නුවා. එක යට කියන්නේ mu කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. එක යට service time එක. එක යට service time එක. ඒ කියන්නේ lambda හැම වෙලාවෙම වැඩි වෙන්න ඕනේ. ඒ කුඩා වෙන්න ඕනේ එක යට service rate එක. එතකොට කියන්නේ lambda s කියන එක මම මේක මේ s කියන එක බිඳුවට වඩා වැඩි හින්දා මම දෙපැත්තම ගුණ කරන්න පුළුවන් s වලින්. එතකොට s හැම වෙලාවෙම lambda s එක හැම වෙලාවෙම වැඩි වෙන්න ඕනේ එකට lambda s එකේ ගුණිතය මෙතන සමාන ලකුණ තියෙනවා. lambda s එකේ ගුණිතය එකට කුඩා හෝ සමානයි හැම වෙලාවෙම. ඔන්න ඔය lambda s කියන වෙන මේකක් තමයි වෙන පදයක් තමයි වෙන term එකක් තමයි u කියන්නේ utilization එක කියලා. utilization එක. lambda s කියන වෙන මේ term එකක් තමයි utilization එක කියලා කියන්නේ. එතකොට utilization එක හැම වෙලාවෙම බිඳුව එකට වඩා කුඩයි හෝ සමානයි. එකට වඩා කුඩයි හෝ සමානයි. උපරිම මේ එතකොට utilization එක උපරිම අවස්ථාව මොකද්ද? utilization එකට ගන්න පුළුවන් උපරිම එක u සමානයි එක අවස්ථාව. එන්නේ ඒ වෙලාවේ තමයි u සමානයි එක අවස්ථාවේදී තමයි කියන්නේ utilization එක උපරිම. utilization එක කියලා කියන්නේ මේ system එක උපරිම මේ අර මොනවද උපරිම මොනවද efficiency එකෙන් වැඩ කරන්නේ වෙන්න මේ u සමානයි එක කියන අවස්ථාවේදී. හරිද? එතකොට මේකෙදි අහන්නේ request rate එක what is the request rate කියන්නේ මේ system එකට මේ දරන්න පුළුවන් උපරිම request rate එක. උපරිම request rate එක දරන අවස්ථාවේදී මෙයාගේ utilization එක එකයි. utilization එක එකයි. එතකොට අපිට u සමානයි lambda s කියන මේ utilization law එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට උපරිම request rate එක උපරිම වෙන වෙලාවෙදී u එකයි කියලා ගන්න. එතකොට අපිට හොයන්න ඕනේ මොකද්ද? මෙන්න මේකේ request rate කියලා කියන්නේ lambda. එනේ arrival rate එකනේ request කරන rate එක. arrival කරන rate එක. ඒක හොයාගන්න පුළුවන්. මොන කිරීම s කීයද?
S කියලා service time එක average service time එක කීයද කියලා තියෙන්නේ මිලිසෙකන්ඩ් 6යි. මිලිසෙකන්ඩ් 6යි. ඔක ඕන සෙකන්ඩ් වලට කරගන්න 10 වෙන තුنين ගණන් කරන්න. එතකොට ලැම්ඩා හොයාගන්න පුළුවන්. ලැම්ඩා max එක හොයාගන්න පුළුවන්. කීයද? 1/8 6 ගුණ කිරීම 10 වෙන 3. ඔක තමයි එතකොට රික්වෙස්ට් රේට් එක ලැම්ඩා. හරිනේ. ඒක තමයි අරන් තියෙන්නේ. මැක්සිමම් එක වෙලාවේදී යුටිලයිසේෂන් එක 100%යි. ඒ කියන්නේ u සමාන 1යි. කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මේ lambda max x 1ට සමාන කරලා තමයි අරන් තියෙන්නේ. එතකොට ආයෙත් මේ වගේම ප්‍රශ්නයක් අහලා තියෙනවා මොකද්ද? packet arrival rate එක දීලා තියෙනවා 125 per second 125 second per second. එතකොට මේ rate එක දීලා තියෙන්නේ. එතකොට average time එක දීලා තියෙනවා. සර්විස් කරන්න යන average time එක 2 millisecond කියලා තියෙනවා. 2 milliseconds කියලා තියෙනවා. එතකොට මේක මේ දෙක just ගුණ කරන්න තියෙන්නේ. 125 දෙකින් දෙක ගුණ කිරීම මිලිසෙකන්ඩ් හින්දා මම 10 10 නැතුන දාන්න. ඔන්නෝකෙන් ගුණ කරලා උත්තරේ ගන්න තියෙන්නේ. ඉතින් මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා. මේකෙදි කියලා තියෙන්නේ ගේට්වේ එකෙන් එලියට යනවා කියන මේ ඉස්සරහට ෆෝවර්ඩ් කරනවා කියන එලියට ෆෝවර්ඩ් කරනවා. මොකක් හරි පැකට්ස් ටිකක් එලියට ෆෝවර්ඩ් කරනවා. පැකට් ටිකක් එලියට ෆෝවර්ඩ් කරනවා කියලා කියන්නේ හරි අපේ සිස්ටම් එකක් තියෙනවා මේකේ පැකට් වලට ඇතුළට අරගෙන එලියට ෆෝවර්ඩ් කරනවා කියලා කියන්නේ. එතකොට මේ අර ලැම්ඩා හැම වෙලාවම u වලට වඩා උඩා වෙන හින්දා මම කියවනේ අර ඇතුළට යන රේට් එක එලියට යන රේට් එක සමානයි කියලා. ඒ කියන්නේ ලැම්ඩා මෙතනින් ලැම්ඩා එනවා මෙතනින් එලියට එන්නේ ලැම්ඩා කියලා. අන්න ඒක පාවිච්චි කරලා මේ එක්සිට් රේට් එක රයිවල් රේට් එකට සමාන කරලා තමයි අරන් තියෙන්නේ මේ throughput කියලා. throughput කියලා කියනවා අපි මේ රයිවල් රේට් එකම කියන තව නමක් තමයි මේ throughput කියලා කියන්නේ. මේ දෙක අතට මතක තියාගන්න මේ throughput කියන්නේ රයිවල් රේට් එකටම තමයි කියලා. ඒකෙන් තමයි එක්සිට් රේට් එක මම කලින් කිව්වා මේ අර මොකද්ද මොන පොයිසන් ප්‍රොසෙස් එකක ප්‍රොපර්ටි එකක් විදිහට කිව්ව දේ තමයි මේ තියෙන්නේ. ලැම්ඩා ඇතුළට එනවා නම් මේ එළියට යන්නේ ලැම්ඩා කියලා. ඒක තමයි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරි. එතකොට යුටිලයිසේෂන් ලෝ එක අපි දැන්ට කතා කරේ u සමානයි lambda s කියලානේ. lambda s කියන එක වෙන විදිහකට ලියන්න පුළුවන්. මම කියවනේ s mu කියලා කියන්නේ 1/8 s කියලා. 1/8 s කියලා නෝක පාවිච්චි කරලා u සමානයි lambda යට s කියන එකත් හොයාගන්න පුළුවන්. ඔන්න ඕක පාවිච්චි කරන්න වෙනවා හැම වෙලාවෙම. එතකොට u සමාන lambda යට s. එතකොට මෙන්න මේ u යුටිලයිසේෂන් එකටම කියන තවත් නමක් තමයි මේ traffic intensity එක. traffic intensity එක. එතකොට මේකම ලියන්න පුළුවන් rho සමානයි lambda යට mu කියලාත් කියන්න පුළුවන් කියලා කියනවා. හරිද? එතකොට මම අර යුටිලයිසේෂන් එකේදී කිව්ව දේ තමයි බැරි වෙලාවත් lambda එතකොට ඒකෙදි ආයෙ මෙතන විස්තර කරලා තියෙනවා. දැන් මේක mu කියන එක හැම වෙලාවම එකට වඩා කුඩා වෙන්න එපා. මම මෙතනත් කිව්වනේ එක හෝ එකට වඩා කුඩා වෙන්න ඕනේ. u එකෙදිත් කිව්වා මෙතනත් කියනවා මේකෙදි එකට වඩා කුඩා වෙන්න ඕනේ. හැබැයි එකට වඩා විශාල වුණොත් මොකද වෙන්නේ? මේක එකට වඩා විශාලයි. හිතන්නකෝ මේ එකට වඩා විශාලයි lambda යට mu කියන එක. lambda යට mu කියන එක එකට වඩා විශාලයි. ඒ කියන්නේ
ලැම්ඩා යට mu කියන එක එකට වඩා විශාල කොටකින් නෑ. mu කියන එක එකට වඩා විශාලයි. mu කියන එක එකට වඩා විශාලයි. mu කියන එක එකට වඩා විශාලයි. හරිද? mu කියන එක එකට වඩා විශාලයි. mu කියන එක එකට වඩා විශාලයි කියන එක ලියන්න පුළුවන් ලැම්ඩා යට mu කියන එක එකට වඩා විශාලයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? ලැම්ඩා විශාලයි mu එකට වඩා. ඒ කියන්නේ රයිවල් කට්ටිය ඇතුළට එනවා වැඩි වේගෙන් ඊට සාපේක්ෂව අඩු වේගෙන් තමයි මෙයාට සර්විස් රේට් එක දෙන්නේ. සර්විස් කරන්නේ අඩු රේට් එකකින්. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මම කිව්වා අර ඩිස්පෙන්සරි එක පිරෙනවා. පිරিলা ඒක අන්ස්ටේබල් වෙනවා. මේක තමයි මේකෙන් කතා කරලා තියෙන්නේ. Jobs arrive faster than the process. Queue grows infinitely and unstable correction. ඒකින්ද ස්ටේබල් එක මොනවද? සිස්ටම් එක ස්ටේබල්ව තියාගන්න නම් හැම වෙලාවෙම මේ mu කියන එක mu නෙමෙයි මේ රෝ කියන එක යුටිලයිසේෂන් නැත්නම් වෙන වචනයක් කිව්ව ට්‍රැෆික් ඉන්ටෙන්සිටි එක එකට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ. ඒකින්ද යුටිලයිසේෂන් එක 100ට වඩා වැඩි කරන්න බෑ කියලා කියනවා. මොකද කියන්නේ කතාවක් කියනවා. මේ හරි. දැන් අර මම අර මේ මුලදී අර කිව්වේ අර MM1 MMM කියන කිව් එකක් ස්ටොකැස්ටික් ප්‍රොසෙස් එකක් විදිහට හිතලා මේ sorry exponential position process විදිහට හිතන්න පුළුවන් කියලා මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් විදිහට මොඩල් කරන්න පුළුවන් කියලා. දැන් එහෙම මොඩල් කරපු එකක් තමයි මේ මොඩල් කරන එක ගැන තමයි මෙතන කතා වෙන්නේ. එතකොට අර MM1 කියන එකේ අදහස මොකද්ද? exponential distribute වෙලා තියෙනවා arrival rate එකයි service rate එකයි ඊට අමතරව මේකට infinite queue එකක් තියෙනවා infinite capacity එකක් තියෙනවා service discipline එක first come first serve කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ MM1 queue එකක් කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. එතකොට හරි එතකොට මේක exponentially distribute වෙලා තියෙනවා. එතකොට buffer no buffer and population limitation. ඒ කියන්නේ අර කලින් මෙතනදී අර MM1 කියන එකේ අදහසම තමයි මෙතන කතා කරන්නේ. ඒක එතකොට මේක death burst process එකක් කියලා assume කරනවා කියලා කියනවා. death burst process එකේදී කිව්වේ මොකද්ද? අර මේකට එන්න පුළුවන් අර මේකට තියෙන්න පුළුවන් ස්ටේට් ගාන වෙනස් වෙන්න පුළුවන් 10 තියෙනවා නම් 9ටයි 11ටයි විතරයි කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඊට පස්සේ transit depend only the current state එක මත පමණයි transit එක අර පද්ද මාකෝ ප්‍රොසෙස් එකකින් කියන දේ තමයි මෙතනදී කතා කරලා තියෙන්නේ. හරි. ඕකෙදි මේ ආපු විදිහට නම් දැනගන්න අවශ්‍ය නැහැ. මේක දාපු විදිහට නම් දැනගන්න අවශ්‍ය නැහැ. ඕකෙදි දැනගන්න ඕන දේ තමයි ඕන ටික තමයි මෙන්න මේ රතු පාට කරලා තියෙන්නේ. රතු පාට කරලා තියෙන්නේ. හැබැයි මේ මම මේ ගැන පොඩ්ඩක් නිකන් උඩින් කියාගෙන යන්නම්. දැන් මේ ටික හිතන්නකෝ මේ තමයි ස්ටේට්ස් කියලා කියන්නේ මොනවද? දැන් අරකේ මොනවද? ඩිස්පෙන්සරියේ තියෙන ස්ටේට්ස් මොනවද? ඇතුලේ තියෙන්න පුළුවන් ස්ටේට්ස් ඇතුලේ 10ක් ඉන්න පුළුවන්. ඇතුලේ 9ක් ඉන්න පුළුවන්. ඇතුලේ 5ක් ඉන්න පුළුවන්. අන්න ඕක 5ක් එන්නේ. වගේ මොකක් හරි එහෙම 8ක් ඉන්න පුළුවන්. ඇතුලේ 7ක් ඉන්න පුළුවන්. අන්න එන්නේ ස්ටේට් තමයි මේ තියෙන්නේ. ඒ වගේ ස්ටේට්ස් ටික. එතකොට මොකක් හරි දෙයක් කියන්නේ මේකට හිතන්නකෝ ඇතුලේ එකක් ඉන්න අවස්ථාවක් හිතන්නකෝ. ඇතුලේ එකක් ඉන්න අවස්ථාවට
අලුතෙන් පිටින් එක්කෙනෙක් ආවොත් එහෙම ඒ කියන්නේ තව arrival එකක් ආවොත් එහෙම ඒ lambda win කියන්නේ arrival rate එකනේ. එතකොට arrival එකක් ආවොත් එහෙම මොකද වෙන්නේ? ඇතුළේ දෙකක් වෙනවා. තව arrival එකක් ආවොත් එහෙම ඇතුළේ තුනක් වෙනවා. එහෙමනේ. ඒ වගේම දැන් දෙකක් කියන අවස්ථාව හිතන්න දෙකක් තියෙන අවස්ථාවෙන් සර්විස් රේට් එක කියන්නේ සර්විස් එකක් දීලා ඉවර කරගත්ත එහෙම අපේ කියන්නේ ડોක්ටර් සර්ව් කරලා ඉවර කරනවා. එතකොට ඇතුළේ ඉන්න ප්‍රමාණය අඩු වෙනවා. සර්විස් එකක් කරපුවාන් පස්සේ ස්ටේට් එක අඩු වෙන ස්ටේට් එක අඩු වෙන දේ තමයි වෙන්නේ. ඒක තමයි මෙතන මොඩල් කරලා පෙන්නලා තියෙන්නේ. මොඩල් කරලා පෙන්නලා තියෙන්නේ ඒක මේ ජස්ට් ඇඳලා පෙන්නලා තියෙන්නේ ඒක. එතකොට probability of being in state n එක අපි රිප්‍රසන්ට් කරන pn. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට වෙන්න මේක ඇතුලේ මොකද්ද හිතන්නකෝ මේ ඩිස්පෙන්සරි එක ඇතුලේ ලෙඩ්ඩු එකක් ඉඳීමේ සම්භාවිතාවය. ඒක අපි ලියන්නේ p1 කියලා. හරිද? p1 කියලා. ලෙඩ්ඩු දෙකක් ඉඳීමේ සම්භාවිතාවය p2. ලෙඩ්ඩු n ප්‍රමාණයක් ඉඳීමේ සම්භාවිතාවය pn. ඒක තමයි මේ කියලා තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ ටික දාන්නවා කියලා හිතනවා. ඊට පස්සේ මේකේ අර මේ මේකේ මෙයාලා කියලා තියෙන probability of going up same as the probability of coming down. ඒ කියන්නේ මොකක් හරි ස්ටේට් එකක ඉඳලා උදාහරණයක් විදිහට හිතන්නකෝ එක කියන ස්ටේට් එකේ ඉන්නවා කියලා. දෙක කියන ස්ටේට් එකට යනවා. එක කියන ස්ටේට් එකේ ඉඳන් දෙක කියන ස්ටේට් එකට යන්න arrival එකක් වෙන්න බෑනේ. arrival එකක් වෙන්න ඕනේ. එතකොට දෙක කියන ස්ටේට් එකේ ඉඳලා එක කියන ස්ටේට් එකට යන්න නම් සර්විස් එකක් වෙන්න ඕනේ. ඒක තේරෙනවනේ. හරි. එතකොට මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යන්න. එක ස්ටේට් එකේ ඉඳන් අනිත් පැත්තට යන්න එක ස්ටේට් එකේ ඉඳන් අනිත් පැත්තට යන එකේ එක කියන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යන එකේ ඒක ඒ probability එක මේ පැත්තේ ඉඳන් මේ පැත්තට එන එකේ සම්භාවිතාවයට සමානයිලු. මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යන එකේ සම්භාවිතාවය මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යන එකේ සම්භාවිතාවයට සමානයි කියලා කියනවා. probability of going up same as the probability of coming down. ඒක අර balance ඒ වගේ balance අවස්ථාවකවල තියෙන්නේ. එතකොට ඒක ගන්න පුළුවන් කියලා කියනවා. ඒ ඔය කිව්ව එක මෙන්න මෙතන ඉඳීමේ සම්භාවිතාවය මොකද්ද? p1. මෙතන ඉඳීමේ සම්භාවිතාවය p2. එතකොට p1 වතාවක් ලැම්ඩා සමාන කරන්න පුළුවන් කියලා කියනවා. p2 වතාවක් ලැම්ඩාට. p2 වතාවක් ලැම්ඩා නෙමෙයි මියුට. මොකද මේ පැත්තට එන්නේ මියු. ඒක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේක අර මේක මම දැම්මේ p1 2 කියලා. එතකොට මේක n නම් මේක n නැත්නම් මේක n-1 නම් මේක n කියලා හිතුවොත් එහෙම p n-1 වතාවක් ලැම්ඩා සමාන කරන්න පුළුවන් p n වතාවක් මියුට. මේක තමයි කරලා තියෙන්නේ මේ. එතකොට ඒකට ඔය විදිහට ලියාගෙන යන්න පුළුවන්. එතකොට p1 ලියන්න පුළුවන්. මම දැන් මේක මෙහෙම ලිව්වොත් එහෙම p1 ලියන්න පුළුවන් නේද? p1 වතාවක් ලැම්ඩා සමානයි p2 වතාවක් මියු කියලා ලිව්වනේ. ඉතින් ගත්තේ අපි. එතකොට අපිට p1 ලියන්න පුළුවන්. දැන් p2 ලියන්න පුළුවන්. මේක මේ පැත්තට ගත්තොත් එහෙම ලැම්ඩා යට මියු වතාවක් p1කින්. ලැම්ඩාට මියු කියලා කියන්නේ රෝ. එතකොට
p දෙක ලියන්න පුළුවන් රෝ වතාවක් p එකෙන්. එහෙම තමයි මේ ලියලා තියෙන්නේ. p එක ලියලා තියෙනවා රෝ වතාවක් p දෙක ලියලා තියෙනවා රෝ වතාවක් p එකෙන්. p නෝට් ලියන්න පුළුවන් රෝ වතාවක් p එකෙන්. එතකොට pn ලියන්නේ කොහොමද? pn ලියන්න පුළුවන් රෝ වතාවක් p n-1 එකේ. හරිනේ. එතකොට මෙන්න මේ pn-1 වෙනුවට අපිට කරන්න පුළුවන් විදිහක් තියෙනවා. කියන්නේ p නෝට් වලින් මේක p නෝට් වලට හරවා ගන්න පුළුවන්. කොහොමද? දැන් p එක ලියන්න පුළුවන්නේ p රෝ වතාවක් p නෝට් වලින්. එතකොට මෙතන p එක කියන එකට මෙන්න මේක ආදේශ කරන්න පුළුවන්. එතකොට p දෙක ලියන්න පුළුවන් නේද? රෝ වතාවක් ආයෙත් රෝ වතාවක් p නෝට් කියලා. ඒ කියන්නේ p දෙක ලියලා තියෙන්නේ p දෙක ලියන්නේ කොහොමද? රෝ වල දෙවෙනි බලය වතාවක් p නෝට්. ඔය විදිහට p3 ලියන්නත් පුළුවන්. p3 ලියන්න පුළුවන් රෝ වල තුන්වෙනි බලය වතාවක් p නෝට් කියලා. ඔය විදිහට මේක අර මේ ජෙනරලයිස් කරන්න පුළුවන්. pn ලියන්න පුළුවන් කියමු රෝ වල n වෙනි වතාවක් රෝ වල n වල බලය වතාවක් p නෝට් කියලා. ඒක තමයි ආවේ. එතකොට අපිට pn ඕනම අවස්ථාවක සිටීමේ සම්භාවිතාවය හොයාගන්න පුළුවන් රෝ n වතාවක් p නෝට්. p නෝට් කියලා කියන්නේ බිඳුව අවස්ථාවේ සිටීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ මේක ඇතුලේ එකක්වත් නැතිවීමේ සම්භාවිතාවය. එක කියන්නේ p නෝට් කියලා කියන්නේ මෙතන බිඳුවනේ. බිඳුව කියලා කියන්නේ ඩිස්පෙන්සරි ඇතුලේ එක ලේයර් එකක් නැතිවීමේ සම්භාවිතාවය. එහෙම වෙන්න පුළුවන්. නැතිවීමේ සම්භාවිතාවය වතාවක් රෝ වල n වෙනි බලය හොයන්න පුළුවන් මේ ඩිස්පෙන්සරි ඇතුලේ n ප්‍රමාණයක් සිටීමේ සම්භාවිතාවය. එතකොට මේක දැනගන්න ඕනේ. එතකොට දැන් ඔය මේ බිඳුවක් සිටීමේ සම්භාවිතාවය අපිට හොයන්න පුළුවන් කියලා කියනවා. මේක එන විදිහ නම් ඕනේ නැති වෙයි. එන විදිහ අවශ්‍ය නැහැ. එන්නේ ඇත්තටම වෙන මේ විදිහට. අර මේ හැම එකේම සිටීමේ සම්භාවිතාවය එකයිනේ. ඔන්න ඔය එක පාවිච්චි කළා තමයි මේ ඔන්න ඔය සමීකරණ පාවිච්චි කරලා මේ අපිට ගන්න පුළුවන් p නෝට් කියන එකට සමීකරණ p නෝට් කියන එකේ සමීකරණ තමයි එතකොට එක සමානයි p නෝට් සමානයි එක ඍණ රෝ කියලා ගන්න පුළුවන්. කියන්නේ බිඳුවක් සිටීමේ සම්භාවිතාවය මේ ඩිස්පෙන්සරි ඇතුලේ කවුරුවත් නැතිවීමේ සම්භාවිතාවය. ඒ තමයි මේ ගන්න අරන් තියෙන්නේ. එතකොට pn ගන්න පුළුවන් ඕන ගණක් සිටීමේ සම්භාවිතාවය ගන්න පුළුවන්. n ගණක් සිටීමේ සම්භාවිතාවය ගන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ මෙතන මේ සමීකරණයට මේකේ p නෝට් වෙනුවට මේ එක ඍණ රෝ කියන එක ආදේශ කරනවා. එතකොට ඒක ආදේශ කරපුවාම එක ඍණ රෝ වතාවක් p රෝ වල n වෙනි බලය පාවිච්චි කරලා අපිට ඔක සමීකරණ හොයාගන්න පුළුවන්. මේ සමීකරණ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ mean jobs in queue ඒ කියන්නේ අර ඩිස්පෙන්සරි එකේ queue එකේ සාමාන්‍යයෙන් ඉන්න මිනිස්සු ගන්න. ඔය ගාන හොයාගන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේක හොයාගන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ සමීකරණය මේ කියන විදිහ දාගන්න ඕනේ නැහැ. just මෙහෙම හිතා ගන්න. රෝ වර්ගයේ බෙදීම එක ඍණ රෝ පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. queue එකේ ඉඳීම සම්භාවිතය queue එකේ ඉන්න. utilization එක අපි කලින් කිව්වනේ. utilization එක කලින් කිව්වා. ඒක හොයාගන්න පුළුවන් lambda බෙදීම රෝ වලින්. මේ වලින්. එතකොට ඒකම utilization එක mu ට සමානයි. ඊට පස්සේ mean jobs in system එකේ ඉන්න පුළුවන් මුළු මම කිව්වේ අර මුළු dispensary එකම ඇතුලේ ඉන්න මිනිස්සු ගන්න. කොහොමද හොයාගන්න පුළුවන්? mean මිනිස්සු ගන්න. mean කියන්නේ හැම වෙලාවෙම එකම ගන්න නෙමෙයි ඉන්නේ එක එක ගලාට එක එක. එතකොට ඒ වගේ mean එකක් ගත්තොත් එහෙම
ඒක හොයන්න පුළුවන් රෝ බෙදීම එකයට රෝ වලින් variance එක නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේකත් දැනගන්න ඕනේ. probability of n or more jobs in system. ඒ කියන්නේ මොකක් හරි හිතන්නකෝ පහක් හෝ පහට වඩා වැඩි ගාණක් සිටීමේ සම්භාවිතාවය. ඩිස්පෙන්සරි ඇතුලේ පහක් හෝ පහට වඩා වැඩි ගාණක් සිටීමේ සම්භාවිතාවය. අන්න ඒ වගේ දෙයක්. jobs n or more jobs in the system. ඒක හොයාගන්න පුළුවන් කියලා කියනවා. p කියලා රෝ වල n වැඩි බලයෙන් හොයාගන්න පුළුවන් කියලා කියනවා. මේ මතක තියාගන්න අපි මේ කතා කරේ MM1 සිස්ටම් එකක් ගැන. MM1 සිස්ටම් එකක් කියලා කියන්නේ මොකද? සර්වර් එක. ඒ කියන්නේ ඩිස්පෙන්සරි යන ඩිස්පෙන්සරියේ ඉන්න එක ડોක්ටර් කෙනෙක්. ඔච්චර වෙලා හදාරේ ඒක මම මුලදී කිව්වා ආයසරයක් මම මේක හයිලයිට් කරන්න බැරි වෙච්ච හින්දා කියන්නේ. MM1 සිස්ටම් එකක් ගැන කතා කරන්නේ මේ. හරිනේ. එතකොට මේක තමයි කතාව. ඊට පස්සේ අන්තිමේට mean response time. mean response time එක හොයාගන්න මෙතන සමීකරණයක් දීලා තියෙනවා. මේ සමීකරණ පාවිච්චි කරන්න එපා කියලා කිව්වා. මේ සමීකරණ පාවිච්චි කරන්න නැතුව සර් පාවිච්චි කරන්න කිව්වේ. يعني මෙන්න මේ සමීකරණ මේ රතු පාට කරලා තියෙන සමීකරණ පාවිච්චි කරන්න එපා. ඔයාලා කෙලින්ම වෙන්න මේ little slow එක දාලා තමයි ගන්න ඕනේ. little slow එක දාලා තමයි ගන්න ඕනේ. little slow එක දාලා ගන්න කොහමද? mean jobs හොයාගන්න පුළුවන්. mean jobs හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණ දාලා. mean jobs හොයාගන්න පුළුවන්. in the system. ඊට පස්සේ mean arrival rate එක හොයාගන්න පුළුවන්. lambda හොයාගන්න පුළුවන්. මේක හොයාගන්න පුළුවන්. මේක හොයාගන්න පුළුවන්. අපිට ඕනේ මොකද්ද? mean response time. mean response time එක උත්ත කරගෙන මෙන්න මේක හොයාගන්න තියෙනවා. එතකොට මේක පාවිච්චි කරලා හොයන්න මෙන්න මේ සමීකරණ මත තියාගන්න එපා. මේ ඔව් ලක්ෂික හරි හරි එතකොට ඒක තමයි දැනගන්න ඕනේ. ඔව් තිරංග අතේ සුවන ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඒක අනේ නෑ ඒක වැරදිලා උනේ. හරි. එතකොට මෙතන මේ ගානක් හදලා තියෙනවා. මේ වගේ ගානක් එයි. මේ මොකක්ද අහලා තියෙන්නේ? network gateway එකක් තියෙනවා කියලා කියනවා 4 Mbps. packet size එක මෙච්චරයි කියලා කියනවා. arrival rate එක මේ දීලා තියෙනවා. මෙහෙම දීලා තියෙනවා. එතකොට මොකක්ද අපි හොයන්න කියලා කියන්නේ? probability of 12 buffers in the system. probability of overflow කියන්නේ මේ කතා කරලා තියෙන්නේ මොකද්ද මේ just මේ ප්‍රශ්න මෙහෙම තමයි ප්‍රශ්න දෙන්නේ. ඒ අර දැන් මෙච්චර දේවල් කතා කරලා වුණාට මේ අර mean jobs in system එන්නේ මේ විදිහ ඒ නමින්ම දෙන්නේ නැහැ ප්‍රශ්න දෙද්දී. එතකොට මේක කියලා තියෙන්නේ මොකද්ද කියන එක අර ටෙක්නිකල් වචන ටික නිකන් ඔළුවේ තියෙන්න ඕනේ. මේකෙදි කියලා තියෙන්නේ arrival rate එක නම් දීලා තියෙනවා. arrival rate එක lambda නේ. ඔය ඒ ප්‍රශ්නේ එක දීලා තියෙනවා. කොච්චරක් කියලාද 125යි packets per second කියලා දීලා තියෙනවා. packets per second. ඒක arrival rate එක එහෙම දීලා තියෙනවා. ඊට පස්සේ හරි. හරි. එතකොට මේකේ තව දීලා තියෙනවා network gateway එකේ 4 Mbps කියලා. ඒ කියන්නේ මේ දැන් මේක මේ හිතන්න network gateway එකෙන් තමයි මේක system එක. ඒක system එක ඒක 4 Mbps 4 Mbps කියලා කියන්නේ megabit per second 4කින් මේ සර්විස් එක දෙනවා කියලා හිතන්න. megabit per seconds කියන්නේ megabits 4ක් තප්පරයකට යා සර්විස් එක දෙනවා. ඒක තමයි මෙතනදි හිතන්න වෙන්නේ. එතකොට මතක තියාගන්න මේක එතකොට arrival rate එක දීලා තියෙන packets වලින් මෙතන service rate එක දීලා තියෙන්නේ service rate එකක් දීලා තියෙන්නේ කොහමද megabit වලින්
එතකොට මේක පැකට්ස් වලට හදා ගන්න ඕනේ. කියන්නේ එකක් එක මේ මෙෂර්මන්ට් එකකින් දීලා අනිත් එක අනිත් මෙෂර්මන්ට් එකකින් දීලා හරියන්නේ නැහැ. තියෙන්න ඕනේ හැම එකක්ම එක මෙෂර්මන්ට් එකකින්. එක්කෝ අපි මේක පැකට්ස් ගාන මේ බිට් වලට හරවා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ මෙගාබිට්ස් per second කියන එක පැකට් per second වලට හරවා ගන්න ඕනේ. දැන් මේක දීලා තියෙන පැකට් සයිස් එක 1000යි කියලා. බයිට්ස් 1000යි කියලා දීලා තියෙනවා. එතකොට මට නම් හිතෙන්නේ එක්කෝ මේක 1000න් ගුණ කරන එක හරි. ඒක පැකට්ස්. එතකොට මේක බයිට්ස් per second වනේ. බයිට්ස් per second නැත්නම් අපිට මේක ලේසින් වැඩේ මේක මේ සර්කල්ලා තියෙන නම් මේක පැකට්ස් වලට හරවලා පැකට්ස් per second වලට හරිය ගස්සගෙන කොහොමද මේක පැකට් per second වලට හරිය ගස්සන්නේ මේක මෙගාබිට් 4 මෙගා කියලා කියන්නේ 10 6නේ 10 6 එතකොට මේක බිට්ස් බයිට්ස් කරන්න 8ෙන් බෙදන්න ඕනේ එතකොට මෙගාබයිට්ස් per second එනවා මෙගාබයිට් per second එනවා මෙගාබයිට් per seconds ආයසරයක් බෙදන්න වෙනවා එක පැකට් එක සයිස් එක 1000යි බයිට්ස් 1000යි එහෙනම් මේක 1000න් බෙදන්න තියෙන්නේ එතකොට එනවා ඇත්තේ කීයද දෙන්න ඒකත් හරිනේ මේක 10ට මෙතන 3ක් එනවා 10 3ක් එනවා 10 3ක් එනවා මෙතන 0.5ක් එනවා 0.5 වතාවක් 10 3 කියලා කියන්නේ 500යි 500යි පැකට්ස් per second 500 පැකට්ස් per second තමයි මේකේ සර්විස් රේට් එක සර්විස් රේට් එක කියලා කියන්නේ මියු එක 500යි හරිනේ එතකොට මේකේ ලැම්ඩාට වඩා මියු විශාලයි එතකොට අර යුටිලයිසේෂන් එක මේක අන්ස්ටේබල් සිස්ටම් එකක් නෙමෙයි කියලා අපිට නිකන් ඔළුවට එනවා ඊට පස්සේ අපිට ඕනේ මොකද්ද what is the probability of overflow with only 12 buffers 12 buffers ඒ කියන්නේ මේකේ අදහස තමා මේක ඇතුලේ මේකේ probability of overflow with only 12 buffers ඒ කියන්නේ මේකේ අදහස තමා මේ වෙන විදිහට අදහස් කරොත් එහෙනම් මේක අහන්නේ මේ විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ මේක අහන්නේ මෙන්න මේ සමීකරණ ගැන මෙන්න මේක ගැන probability of n or more jobs in system කියන එක තමයි මේ අහන්නේ වෙන විදිහකට හරිද probability of n or more systems in the system jobs in the system කියන එක තමයි අහන්නේ ඒ කියන්නේ මේකෙදි අහන්නේ 12ක් හෝ 12ට වඩා වැඩි ගණනක් තිබීමේ සම්භාවිතාවය තමයි මේ අහලා තියෙන්නේ ඒක කොහොමද හොයන්න පුළුවන් කියලා කියන්නේ ඒක හොයන්න පුළුවන් කියලා කියන්නේ රෝ වල n වෙනි බලයෙන් රෝ වල n වෙනි බලයෙන් රෝ කියලා කියන්නේ මොකද්ද රෝ කියලා කියන්නේ රෝ හොයන්න පුළුවන් කොහමද ලැම්ඩා යට මියු වලින් මේක මෙතන තියෙන්නේ රෝ එතකොට එනවා කියලා කියනවා රෝ වලට එනවා 0.25 මේ දෙක බෙදන්න තියෙන්නේ 0.25ක් එනවා 0.25ක් ආවම පස්සේ 0.25ක් එනවා එතනට එතකොට මේක හොයන්න කොහමද මේ probability of PRN එක සමානයි රෝ වල n වෙනි බලය රෝ වල n වෙනි බලය කියලා කියන්නේ මොකද්ද රෝ කියලා කියන්නේ 0.25යි 0.25යි ඒ 12 වෙනි බලය n කියලා කියන්නේ 12යිනේ 12ක් වැඩි ගණනක් වීම සම්භාවිතයි ඒක 12යි ඔන්න ඕක තමයි එන්නේ උත්තරේ එතකොට කීයක්ද එන්නේ කියනවලු sorry 12ක් හෝ වැඩි ගණනක් වීමේ සම්භාවිතාවන්නේ මේක කියන්නේ මේ චුට්ටක් ඉන්න what is the probability of overflow with only 12 buffer ඒ කියන්නේ මෙතන අර overflow කියන කියන්නේ මෙතනදී 12ක් තියෙන්න පුළුවන් 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය අහන්නේ ඇත්තටම දැන් තුනා 12ක් තියෙන්න පුළුවන් 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය අහන්නේ 12ක් තියෙන්න පුළුවන් 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය. එතකොට 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය.
එතකොට මේකෙන් එන්නේ මොකද්ද? මේකෙන් එන්නේ 12 හෝ 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවයනේ. එතකොට මේකනේ මේ හොයන්න ඕනේ 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය. 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය අපිට හොයන්න පුළුවන් මේක 13 කරොත්. nට වෙන්න පුළුවන් අගයන් වෙන්න පුළුවන් මොකද n කියලා කියන්නේ ඩිස්ට්‍රික්ට් වැලියු කරන්නේ. එතකොට 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය කියන එකෙන් 12ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය ගන්න පුළුවන් 13 හෝ 13ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය පාවිච්චි කරලා. හරිද? මොකද මේක ඩිස්ට්‍රික්ට් වැලියු එකක් හින්දා. තේරුණාද දන්නේ නැහැ කිව්ව එක. 12ට වඩා වැඩිවීමේ සම්භාවිතාවය කියන්නේ x කියන එක මොකක් හරි x කියන එකක් 12ට වඩා වැඩිවීමේ සම්භාවිතාවය හොයන්න පුළුවන් x කියන එක 13 හෝ 13ට වඩා වැඩිවීමේ සම්භාවිතාවය පාවිච්චි කරලා. මොකද මේක ඩිස්ට්‍රික්ට් වැලියු හින්දා. ඩිස්ට්‍රික්ට් වැලියු නේ තියෙන්නේ. එතකොට මේකට එන්නේ 12 නෙමෙයි 13. එතකොට ඕක හෙව්වහම පස්සේ එන්නේ මෙන්න මේ විදිහට උත්තරේ එන්නේ 1.5 ගුණ කිරීම 10 9ක්ද මොකද ආවේ 10 8 10 ඍණ 8 ඒක මම වෙන විදිහකට කිව්වොත් එහෙම මම මේක මේ පැත්තට කරලා 15 බෙදීම 10 9 කියලා කියන්න. එතකොට මේ probability එක එන්නේ බිලියනයෙන් 5යි. බිලියනයෙන් 5යි. sorry බිලියනයෙන් 15යි. බිලියනයෙන් 15යි. මෙන්න මේකෙන් ආපු සමීකරණයෙන් ආපු උත්තරේ එන්නේ 15 බෙදීම මේ බිලියනය කියන්නේ. බිලියනයෙන් 15යි. බිලියනයෙන් 15යි. ඕකේ අදහස මොකද්ද? මේකේ අදහස වෙන විදිහකට කිව්වොත් එහෙම මේකේ අදහස තමයි මේ මේකේ අදහස තමයි බිලියනයෙන් 15ක chance එකක් තියෙනවා පැකට් එකක් loss වෙන්න. ඒ කියන්නේ මෙහෙම 13ක් ආවොත් එහෙම 13ක් sorry 13කට හෝ 12ට වඩා වැඩිපුර නැත්නම් 13 හෝ 13ට වඩා වැඩිපුර ආවොත් එහෙම මේ ඩිස්පෙන්සරි එකට දැන් මේක නම් මේ සිස්ටම් එකට බිලියනයෙන් 15ක chance එකක් තියෙනවා බිලියනයෙන් 15ක chance එකක් තියෙනවා ඒ පැකට් එක loss වෙන්න කියන එක තමයි මෙන්න මේකෙන් අදහස් වෙලා තියෙන්නේ අදහස් කරන්නේ මොකද්ද මේ ආපු උත්තරේ තේරුම තමයි අපේ මේ සිස්ටම් එකට රික්වෙස්ට් බිලියනයක් આવොත් එහෙම රික්වෙස්ට් බිලියනයක් આવොත් එහෙම බිලියනයකින් 15න් බිලියනයෙන් 15ක chance එකක් තියෙනවා ඒක lost වෙන්න. හරිද? තේරුණාද? එතකොට බෆර් සයිස් එක 12ට වඩා වැඩිීමේ chance එකකින් ගන්න පුළුවන්. හරි. එතකොට මේකෙදි අහනවා ඊළඟ ප්‍රශ්නේ විදිහට how many buffers are needed to keep 1 in million lost 1 in million මිලියනයෙන් එකක lost එක පැකට් lost එකක් අපිට අවශ්‍ය දැන් මේ 12ක් තියාගත්තොත් මොකද උනේ 12ක් තියාගත්තොත් අපිට බෆර් 12ක් තියාගත්තොත් අපිට තියෙන්නේ කියන්නේ 13 12ට වඩා වැඩිපුර නැත්නම් 13 හෝ ඊට වඩා වැඩිපුර තියාගත්තොත් අපිට තියෙන්නේ මොකද්ද බිලියනයෙන් 15ක chance එක. අපෙන් අහනවා වෙන්න මේක මොකද්ද මිලියනෙන් එකක chance එකකට මේක හදාගන්න නම් අපි තියාගන්න ඕන බෆර්ස් ගන්න. අපි දාපු සමීකරණේ අනිපිට ගහලා ගහන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ මෙතන ගත්තනේ කලින් ගත්තනේ අර
රෝ n එක කීයද කියලා බැලුවේ. දැන් බලන්න ඕන රෝ n එක මිලියනෙන් එකට වඩා අඩු කරගන්න අවශ්‍ය n ගාන. රෝ n එක මිලියන් එකට වඩා අඩු කරගන්න අඩු හෝ සමාන කරගන්න අවශ්‍ය n ගාන තමයි දැන් හොයාගන්න ඕනේ. හරිද? ඒක කොහොමද හොයාගන්නේ? මෙන්න මේ සමීකරණ ඔහොම දානවා. මේ සමීකරණ දාලා රෝ n කුඩායි 1යට 10 6 කියන සමීකරණ දානවා. සමීකරණ දාලා සමීකරණ දැම්මට පස්සේ දැන් ඕකනේ ඉන්නේ මේකේ රෝගයගේ අපි දන්නවා රෝගයගේ කීයද ආවේ 0.5යි කියලා. 0.25 0.25 n වෙනි බලය කුඩායි 1යට 10 6. ඊට පස්සේ මෙන්න මේක මේ සුළු කරගන්න ඕනේ. සුළු කරගන්න දැන් මේ වගේ සමීකරණ සුළු කරගන්න කියලා දෙන්නා මැස් වලදී කොහොමද කරන්නේ? මේකේ දෙපැත්තම ලඝු ගන්න ඕනේ. දෙපැත්තම ලඝු ගත්තොත් තමයි මේක බලයක් උක්ත කරන්න තියෙන්නේ. බලයේ තියෙන නොදන්න පදයක් උක්ත කරගන්න දෙපැත්තම ලඝු ගන්න ඕනේ. ලඝු අරගෙන දෙපැත්තම ලඝු අරගෙන මේ දෙපැත්තම ලඝු ගත්තාන් පස්සේ log 0.25 ලඝු ගනිද්දි මතක තියාගන්න මේ මෙතන බලයන් තියෙනවා නම් ඒක ඉස්සරහට එනවා. n ගුණ කිරීම log මේක සමානයි log 10 ඍණ 6 කුඩායි හෝ සමානයි. එතකොට මේ ඊට පස්සේ n උක්ත කරගන්න තියෙන්නේ මේ මෙතනදී ලඝු 0.25 කියලා කියන්නේ ඍණ ගානක් හින්දා ඍණ ගානකින් මේ අසමීකරණයක් බෙදුවහම පස්සේ මෙන්න මේකේ පැත්ත කන පිට ගහනවා. ඒක තමයි මේ පැත්තට තිබ්බ සමීකරණේ කන පිට ගහලා තියෙන්නේ. මම කන පිට ගහනවා. එතකොට log 10 ඍණ 6 බෙදනවා log 0.25 කියන තමයි එන්නේ. එතකොට n ට එනවා මේකද ලඝු අරගෙන බලන්න ඕන. මෙතන එනවා n විශාලයි 9.96 කියලා. එතකොට n කියලා කියන්නේ අර පූර්ණ සංඛ්‍යාවක් ගෙන්න මේක මේ ළඟ සංඛ්‍යාවට වට යන්න. එතකොට n වෙන්න ඕන කියලා කියනවා 10ක්වත්. අඩුම ගාන 10ක්වත් වෙන්න ඕනේ. කියන්නේ n ගේ ලිමිට් එක how many wafers you need කියලා අහුවාන් පස්සේ n වෙන්න ඕන 10යි. ඒක තමයි එන්නේ උත්තරේ. ඒක තමයි මේ ප්‍රශ්නේ